right confirm කරන්න මට primary key එකක් add කරන විදිය තේරුණාද කියලා අපි කරලත් බලමු හරි හර්ෂණී අපි මම දැන් ප්‍රැක්ටිකල් එක කරනකොටත් මම ආයි කිය කරන්න පුතේ එතකොට පොඩ්ඩක් ක්ලියර් කරගමු right හරි මම දැන් මේ අවස්ථා දෙකම ඕගලන්ට කරලා පෙන්නන්නම් එකක් තමයි දැනටමත් තියෙන ටේබල් එකක අපි කොහොමද මේ primary key එක alter කරගන්නේ කියන එක right හරි right තප්පරකින් ළමයි අපි වැඩ කරන database එක නේද කියන්නේ yes right එතකොට අපි දැන් මේ database එකේ tables හතරම already හදලා තියෙනවා right මම හිමින් සැරේ එකක් delete කරනවා මම delete කරන්නම් මෙන්න මේ student teacher කියන එක. මොකද මෙයාව delete කරන්නේ දෙව්හාන් ඔව් මම පුතේ ටියුට් එකක් ලැබෙන්න සලස්වන්නම් මේව එකට මේ නැනපෙතට එතනට ගිහිල්ලා ඔයා පුතේ කලෙක්ට් කරගන්න practicals කියන්නේ පුතේ අපි ER diagram ටික ඇඳා දැන් SQL practical ටික තමයි කරන්න කියන්නේ ඔයගොල්ලන්ට විභාගෙදී ඔක ලියන්න එන්නේ අපි මේ ටික දැන් කතා බහ කරගෙන යන්නේ වීඩියෝස් ටික පොඩ්ඩක් රිෆර් කරන්නකෝ අපි වීඩියෝස් වල පැහැදිලිව කතා කරලා තියෙනවා මොන මොන දේවල් ටිකද තියෙන්නේ කියලා දෙව්හාන් කොට්ටාවට ළඟපාතද ඉන්නේ එහෙම නැත්නම් ඔයාට කැස් බෑවේ නේද හරි මම නැන පෙතෙන් තියන්න පුතේ මම නැන පෙතෙන් තියන්න හරි right හරි මම මේ ටික පොඩ්ඩක් දැනට ක්ලෝස් කරගන්නවා right හරි එතකොට මම student teacher කියන table එක මම delete කරනවා right ඒක අපි create කරන විදිහටම කරමු right හරි ඔන්න මම මෙතනදී create කරන්න හදන්නේ එතකොට මම ඒකට පාවිච්චි කරනවා create table එතකොට මම හදන්නේ database එකේ කියන ඔයගලගේ ප්‍රශ්න වල ඔයගලට දීලා තියෙන ප්‍රශ්න ටිකේ මෙන්න මේ අන්තිම table එක SID TID කියන දෙන්නම එකතු වෙලා primary key එකක් හදලා තියෙන තැන right ඉතින් මම මුලින් SID TID hours කියන columns තුනම හදා ගන්න ඕනේ මම මේ table එක create කරන අවස්ථාවේ right ඒතකොට create table මම වරහන open කරනවා මුලින්ම ඉන්නේ SID නේ right එතකොට මම කියනවා SID කලින් ඒ වගේ අපි පාවිච්චි කරේ integer එකක් විදිහට char4 කියලා පාවිච්චි කරලා තියෙනවා right SID char4 කියලා දෙනවා right අපි අර ඔයගලගේ යාළුවෙක් ප්‍රොපෝස් කරපු විදිය පොඩ්ඩක් try කරලා බලමු. එහෙම වුණොත් ඒකත් ඔයගලගේ note එකට දාගන්න පුළුවන්. primary key comma එක. ඊළඟට තියෙන්නේ TID නේද? TID
SHA-4 primary key අන්තිමට තියෙන්නේ hours ඒක මම integer එකක් කියලා ගන්නවා. හරි දැන් එතකොට අපේ ටියුට් එකේ තියෙන විදිහත් මම පහලින් ලියලා පෙන්නන්නම්. right මේ අපි අර ඔයගලගේ යාළුවා propose කරපු විදිය මෙතන මෙහෙම කරලා එක ටේබල් එක ප්‍රයිමරි කීස් දෙකක් දාන්න පුළුවන්ද? නෑ මේ ප්‍රයිමරි කී දෙකක් දානවා කියන එකෙන් අපි අදහස් කරන්නේ කොම්පොසයිට් කියලා කරලා ගන්නවා කියලා කියනකොට ඒ කියන්නේ රෝස් දෙකම එකතු කරලා ප්‍රයිමරි කී එකක් විදියට සලකනවා කියන එක තමයි උතනදී කියන්නේ right තත්පරයක් ඉන්න right දැන් ඔයගලන්ගේ පොතේ තියෙන්නේ ඒ ටියුට් එකේ තියෙන්නේ ඕක මේ විදිහට මෙතන ප්‍රයිමරි කීස් නැහැ right මට මෙතන මගේ අරචි දෙයක් තියෙනවා create table එකේ නම කියන්න ඕනේ මම මෙතන දෙනවා student teacher right student teacher මම මෙතන නම දෙනවා STUTEA කියලා. ඒතකොට tables දෙකක් create වෙනවා. අපි පස්සේ එකක් මකලා දාමු. හරි. දැන් මේක තමයි අපේ පොතේ තියෙන example එක. දැන් මම columns තුන define කරලා ඉවරයි. ඊට පස්සේ මම කියනවා කවුද primary key එක කියලා. right primary key මට අවශ්‍ය primary key තමයි මේක දෙන්නෙක් අවශ්‍යයි ඒක නිසා මම කියනවා SID, TID ඉසුරුට මාව ක්‍රැක් වෙලා ඇහෙන්න කියලා කියනවා අනිත් අයටත් එහෙමද ළමයි පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න ක්‍රැක් වෙවිද ඇහෙන්නේ ඕකේ ඉසුරු අනිත් කට්ටියට පොතේ ක්ලියර්ලි ඇහෙනවා කියලා කියනවා පොඩ්ඩක් ඉසුරු චුට්ටක් බලන්න එක්ක ඩිස්කනෙක්ට් වෙලා කනෙක්ට් වෙලා බලන්න නැත්නම් ඔයා ඉන්න තැන චුට්ටක් චේන්ජ් කරලා බලන්න රවුටර් එක තියෙන තැන චේන්ජ් කරගන්න පුළුවන් නම් ලොකු අවුලක් නැත්නම් ඔහොම ඉන්න හරි කවුද ඔව් හර්ෂණී දැන් තේරුණාද මං කරපු දේ මම ලියපු ටික තේරුණාද හරි right එතකොට මේ තියෙන්නේ අපේ පොතේ තිබ්බ විදිහ මේ තියෙන්නේ ඔයගලගේ යාළුවා ප්‍රොපෝස් කරපු විදිහ අපි හදලා බලමු දෙකම ක්‍රියේට් වෙනවා නම් දෙකම ඕකේ no problem right හරි මම මුලින්ම මේ අපේ පොතේ විදිහ එක්සිකියුට් කරලා බලනවා ඔව් එතන මේ පහලින් වැටුණා create table මේ කියන එක ඕකේ වුණා කියලා එතකොට මෙතන අපි රිෆ්‍රෙෂ් කරාම අපිට student teacher කියන table එක දැන් ආයි දකින්න හම්බ වෙනවා
ඒතර මේ පහළ ඔයගලන්ට පේනවා ඇති SID TID දෙන්නම primary key විදිහට අඳුනගෙන තියෙන එක composite primary key එකක්. ඒ කියන්නේ දෙන්න එකතු වෙලා හැදිලා තියෙන එකක් කියලා අඳුනගෙන තියෙනවා. අපි අනිත් එක්කෙනාවත් run කරලා බලමු. මෙතන ඉන්න කෙනා. ඔව් එතන yes. එතන error එකක් දෙනවා multiple primary key defined කියලා. දැන් එතකොට මම මෙතන primary key statement දෙකක් පාවිච්චි කරලා තියෙනවානේ. අපි ඒතර දෙකක් පාවිච්චි කරන එක කරන්න බෑ. බැරුව ඇති කවුද මට කලින් මගෙන් ප්‍රශ්නේ ඇහුවේ කවුද? ඉසුරුමද? සහන් සර්. සහන් පුතේ ඔයා මෙහෙම කොම්පොසයිට් එකක් try කරලා තියෙනවද? නෑ සර්. නෑනේ හරි. අපි එකක් විතරක් try කරලා බලමු හරියනවද කියලා. කියන්නේ එක single key එකක් විතරක් තියෙනකොට හරියනවද කියලා බලමු. ඒකයි මම කිව්වේ සහන් සමහර වෙලාවට version එක අනුව කියන්නේ අපි පාවිච්චි කරන version එක අනුව change වෙන්න පුළුවන්. එක primary key එකකට ඔයාගේ වැඩේ කරන්න පුළුවන්. right? so ඒකේ කිසිම වැරද්දක් නැහැ. එතකොට මෙතන STUTE කියන table එක හැදෙනවා. එතකොට මම මේක refresh කරොත් මෙතන මේ STUTE කියන table එක හැදිලා තියෙනවා. මෙතන පහළ පෙන්නනවා SID එක තමයි primary key එක කියලා ගන්න. එතකොට සහන් අර ඔය දැන් අපි ඔයා ඔය කියපු විදිහ එක අවස්ථාවකට විතරයි ගැලපෙන්නේ. කොම්පොසයිට් එකක් එනකොට ලියන විදිහකුත් ඇති චුට්ටක් එක හොයලා බලමු අපි කොහොමද කියලා right. නමුත් අර ස්ටෑන්ඩඩ් විදිහ වෙන්නේ අර මං මෙතනින් ඔයගලන්ට පෙන්නපු විදිහ. ඒතර මේ මෙතනදී එකක්ද ගොඩක්ද කියන එක අදාළ නැහැ. අපිට පුළුවන් ඒක ක්ලියර් කරලා බලන්න. right. හරි. තේරුණාද හැමෝටම? තමයි තප්පරයක් දෙන්න මට. තප්පරකින්. හරි. right. අනිත් අයටත් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හර්ෂණී විතරයි reply එකක් දීලා තියෙන්නේ. right. එතකොට ඔය තියෙන්නේ primary key එක table එක create කරනකොටම අපි assign කරගන්න විදිහ. දැන් දැනටමත් හදලා තියෙන table එකකට primary key එකක් දෙන්න අපි alter table statement එක පාවිච්චි කරන්න ඕනේ. right. හරි මම මෙයාව close කරනවා. right. ඒ වගේ මම මේ student teacher කියන එක මම drop කරනවා. right. හරි. මම දැන් student info කියන table එකේ දැන් student info කියන table එකේ මේ පහළ ඔයගලන්ට properties පේනවා ඇති. මෙතන මුකුත් ඒ කියන්නේ primary key එකක indication එකක් නැහැ. primary key එකක් තියෙනවා නම් bold වෙලා පෙන්නනවා. අපි දැන් අර student teacher එකේ පෙන්නුවා වගේ මෙතන පෙන්නනවා වගේ. right. හරි. දැන් මම මේ student info කියන එකට alter table statement එක පාවිච්චි කරනවා primary key එකක් assign කරන්න. right. එතකොට ඒකට මට ඕනේ alter table ඊළඟට table එකේ නම මගේ table එකේ නම student info right. ඊළඟට මම කියනවා add කරන්න primary key ඊට පස්සේ මම කියන්න ඕනේ මොන field එකද primary key එක විදිහට add කරන්න කියලා. මම මෙතන දෙනවා SID. right. alter කරන්න කිව්වා student info table එක add කරන්න කිව්වා primary key එකක් SID කියලා. right. හරි. එතකොට අපි දැන් මේක run කරලා බලමු. මේ student info table එකට change එකක් වෙනවද කියලා. right. හරි. මම දැන් මෙයාව run කරනවා මෙතනින්. ඔව්. පහළ මට alt table student at primary key එක successful කියලා. දැන් අපි පොඩ්ඩක් මෙතන refresh කරලා බලමු. right. දැන් මම student info එක
ක්ලික් කරනවා yes. මෙන්න මෙතන තියෙනවා SID කියන කෙනා දැන් බෝල්ඩ් වෙලා තියෙන්නේ. char4 කියලා තියෙනවා ඉස්සරහින් PK කියලා වැටලා තියෙනවා. PK කියලා කියන්නේ primary key කියන එක indicate කරනවා. ඔය තියෙන්නේ alter table එක පාවිච්චි කරලා කොහොමද දැනටමත් create කරලා තියෙන table එකකට primary key එකක් add කරන්න කියන එක. ඔව් ඉසුරු කලින් එකමයි අපි අර කලින් කරේ table එක create කරනකොට අරගන්න විදිහනේ. දැන් මෙතන අපි කරා student info table එක දැන්ටමත් හදලා තියෙන table එක. එයාට primary key එක add කරලා අපි බැලුවේ. alter table student info add primary key කියන එකෙන් ඊට පස්සේ primary key එක වෙන field එක දීලා. හරි. right. දැන් ඔය එක්කම මම කියලා දෙන්නම් foreign key එකත් කොහොමද settle කරගන්න කියන එක. right. මම note එක පැත්තට යනවා. ඒතර foreign key එකක් table එකක් create කරනකොටම අපිට add කරන්නත් පුළුවන් මේ primary key එක දාපු විදිහටම. හැබැයි එතන ලියන විදිහේ පොඩි වෙනස්කමක් තියෙනවා. right. දැන් foreign key එකක් කියලා කියන්නේ ආගන්තුක යතුරක් කියලා කියන්නේ එක table එකක primary key වෙන field එකක්. තව table එකක සාමාන්‍ය field එකක් විදිහට යෙදෙනකොට අපි කියනවා ඒ සාමාන්‍ය විදිහට යෙදෙන field එකට foreign key එකක් කියලා. දැන් අපේ ප්‍රශ්නවල තියෙන structure එක ගැන හිතුවොත් student info table එකට SID කියලා primary key එකක් තියෙනවා. class info එකට CID කියලා primary key එකක් තියෙනවා. teacher info එකට TID කියලා primary key එකක් තියෙනවා. දැන් student teacher ගත්තාම මේ SID කියලා කියන්නේ student ගේ primary key එක. TID කියලා කියන්නේ teacher ගේ primary key එක. එතකොට මේගොල්ලෝ තනි තනියෙන් සැලකුවම foreign keys. හැබැයි මේ දෙන්න එකට සැලකුවම මේ student teacher ගේ primary key එක විදිහට තමයි අරගෙන තියෙන්නේ. right. ඒ වගේම තමයි මේ තව තැන්වල තියෙනවා foreign keys. දැන් මේ බලන්න teacher info ගේ TID කියන primary key එක මේ class info ගේ මෙතන TID කියලා යෙදিলা තියෙනවා normal field එකක් විදිහට. ඒතර මේ TID කියලා කියන්නේ foreign key එක. ඒ වගේම class info එකේ CID කියන field එක student info එක ඇතුලේ යෙදিলা තියෙනවා normal field එකක් විදිහට. ඒතර මේ තියෙන්නේ foreign key එකක්. right. එතකොට දැන් මම කතා කරන්නේ ඔන්න ඔය normal field එක අපි foreign key එකක් කියලා හඳුන්වලා දෙන්නේ කොහොමද කියන්නේ. ඕක මේ relational database එකක්. මේ අපි කතා කරන model එක relational database model එක. relational database එකක criticalම part එක. මොකද මේ table දෙක අතර relationship එක සම්බන්ධතාවය හැදෙන්නේ foreign key එක හරහා. right. හරි. එතකොට කොහොමද මේ වැඩේ කරලා තියෙන්නේ? දැන් මෙතන මේගොල්ලෝ උදාහරණයට අරගෙන තියෙන්නේ customer කියන table එකයි orders කියන table එකයි. දැන් customer කියන table එක අපිට අලුත් නෑ. ඒක අපි දන්නවා SID last name first name තියෙනවා. SID එක තමයි primary key එක උනේ කියලා. orders table එකේ තියෙනවා order ID, order date, මෙතන නමක් දීලා තියෙනවා customer SID කියලා. දැන් ඕකත් හොඳ point එකක්. ඒ කියන්නේ foreign key එකක් වෙන field එකක නම එක හා සමාන විය යුතුම නැහැ. හැබැයි data types ඒගොල්ලෝ ලියන විදි match වෙන්න ඕනේ. right. දැන් ඔයාලට එහෙම නොවන field එකකටත් foreign key එකක් හදන්න පුළුවන්. සම්බන්ධතාවක් හදන්න, relationship එකක් හදන්න පුළුවන්. හැබැයි relationship එක match වෙන්නේ නැහැ. කියන්නේ වැඩ කරන්න කියලා. දැන් මෙතනදී මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ SID එකම තමයි මෙතන column එකේ පාවිච්චි වෙන්නේ අගයන් විදිහට. හැබැයි මේ column එකට නම දීලා තියෙන්නේ customer SID කියලා. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඔයාට අවශ්‍ය නම් ඒ අදාළ නම මේ කියන්නේ primary key එක විදිහට තියෙන නමම දෙන්න පුළුවන් අනිත් table එකේ. මගේ structure එකේ තියෙනවා වගේ, අපි කරන ප්‍රශ්න ටිකේ තියෙනවා වගේ. එහෙම නැත්නම් වෙනමම නමක් දෙන්නත් පුළුවන්. right. එතකොට මෙයා ගාව තියෙනවා fields 4ක් create කරන්න. ඒකෙන් order ID එක primary key එක වෙන්න ඕනේ, customer SID එක foreign key එක වෙන්න ඕනේ.
ඒතර මම අර කලින් කිව්වා වගේ අපිට foreign keys හදන්න පුළුවන් table structure එක create කරන වෙලාවෙත් ඒ වගේම alt table statement එක පාවිච්චි කරලා දැනටමත් හදලා තියෙන table structure එකකට foreign key එකක් assign කරන්නත් පුළුවන්. ඒතර මුලින්ම තියෙන්නේ ඔයගලන්ගේ note එකේ table එක හදන වෙලාවේ right table එක හදන වෙලාවේ කොහොමද foreign key එක නිර්මාණය වෙන්නේ කියලා. ඒතර මෙතන පාවිච්චි කරලා තියෙනවා create table එකේ නම දීලා තියෙනවා orders. ඊට පස්සේ table එක create කරලා තියෙනවා නේද? පේනවද මෙතන fields හතර ගැන කියලා තියෙනවා. order id integer, order date එක date කියන format එකෙන් අරන් තියෙනවා. customer sid එක integer කියලා අරන් තියෙනවා. amount එක double කියන data type එකෙන් අරන් තියෙනවා. ඒ කියන්නේ floating values තියන්න පුළුවන් ඒක. ඊට පස්සේ පාවිච්චි කරලා තියෙනවා primary key statement එක. දැන් foreign key statement එකක් දාන්න primary key statement එකක් අනිවාර්යෙන් තිබිය යුතුයි කියලා නීතියක් නැහැ. දැන් මේ primary key එක මෙතන define කරන්නේ නැතුව foreign key එක අපිට define කරලා තියලා පස්සේ වෙලාවක මේ orders කියන table එක alter කරලා primary key එක assign කරන්න පුළුවන්. දැන් මෙතන කරලා තියෙන්නේ මුළු structure එකම එක සැරේ නිර්මාණය කිරීම. right ඒක තමයි වඩාත් ලේසි. right එතකොට මෙතන කියන්නේ primary key එක විදිහට order id කියන එක ගන්න ඊට පස්සේ comma එකක් දාලා කියලා තියෙනවා මෙන්න foreign key එක දාන විදිය. foreign key වචන දෙකක් මේ table එකේ කියන්නේ මොකද්ද? orders table එකේ. ඒ කියන්නේ මේ අපි උඩ assign කරපු නැත්නම් උඩ අපි create කරපු columns හතරෙන් මොන කෙනාද foreign key එක වෙන්නේ? customer sid කියන එක තමයි foreign key එක වෙන්නේ. හරි sorry ළමයි right එතකොට foreign key එක සුසු කොටුවන්නේ හරි right sorry ළමයි හරි අපි foreign key එක එතකොට දාගන්නකොට primary key එක දැම්මා වගේ foreign key කියලා keywords දෙක පාවිච්චි කරලා තියෙනවා ඊළඟට මම අර කලින් කිව්වා වගේ මේ අපි හදන table එකේ අපි create කරන fields වලින් මොන කෙනාද foreign key එක වෙන්නේ customer sid orders table එකේ customer sid කියලා තීරුවක් තියෙනවා අන්නේ තීරුව තමයි foreign key එක වෙන්නේ එතකොට foreign key එක වෙන්නේ කියලා නිකන් කියලා තේරුමක් නැහැ. අපි කියන්න ඕනේ කොහොමද මෙයා foreign වෙන්නේ? ඒ කියන්නේ මෙයා primary key වෙලා ඉන්නේ කොතනද? අන්න එයාව තමයි අපි refer කරන්න ඕනේ කියලා. අන්න එතනට තමයි ඔයගලන්ට මේ references කියන keyword එක පාවිච්චි කරලා තියෙන්නේ. ඒ references කියන keyword එකට පස්සේ කියනවා මේ අපි foreign key එක විදිහට පාවිච්චි කරන field එක primary key එකක් විදිහට මොන table එකේද තියෙන්නේ කියලා. දැන් උඩ structure එකේ මම කතා කරා මේ SID කියලා කියන්නේ customer ගේ primary key එක. එයා තමයි මෙතන customer SID කියලා foreign key එකක් කරලා තියෙන්නේ. එතකොට මෙතන කියනවා references customer ඒ කියන්නේ එයා primary key එක වෙන table එක. ඒ table එකේ මොන column එකද? SID කියන column එක තමයි මෙතන මේ customer sid කියලා refer කරන්නේ කියන එක. තේරුණාද? ඔව් ළමයි.
right හරි එතකොට මේ තියෙන්නේ මොන විදිහද table එක create කරනකොට foreign key එක දාගන්න විදිහ table එකක් already created නම් එතකොට අපිට ආයෙ පාවිච්චි කරන්න පුළුවන් alter table statement එතකොට alter table statement එකේ අපි කියනවා alter table අපි හිතනවා orders කියන table එක දැනටමත් හදලා තියෙන්නේ කියලා so alter table ඊට පස්සේ table එකේ නම orders add foreign key දැන් primary key එක add කරනකොට අපි පාවිච්චි කරේ add primary key කියලානේ මෙතන පාවිච්චි කරනවා add foreign key ඊළඟට කියනවා මේ orders කියන table එකේ මොන field එකද foreign key වෙන්නේ customer_sid කියන field එක තමයි foreign key වෙන්නේ එයා refer කරන්නේ references customer කියන table එකේ sid කියන column එක කියලා right ඒ කියන්නේ අර අපි foreign key එක table එක create කරනකොටම පාවිච්චි කරපු statement එකම තමයි ඒක alter table එක පාවිච්චි කරනකොට alter table orders add කියන එකත් එක්ක තමයි පාවිච්චි වෙන්නේ. හරි. පැහැදිලිද? right මම මේකත් ටක් ගාලා කරලා පෙන්නන්නම්. teacher info table එකේ foreign keys නෑ class info එකේ foreign key එකක් තිබුණා oh yes tid right හරි මම class info table එක මකලා primary key එකයි foreign key එකත් එක්ක නැවත හදනවා බලන්න class info table එක drop කරනවා right then class info එකක් නෑ අපි ගාව right මම මෙතන හදනවා create table class info එකේ තියෙන fields ටික cid cname tid cid මම දෙනවා chafo කියලා comma cname bacha 30 කියලා මම දෙනවා comma tid bacha 4k right දැන් මෙයාගේ primary key එක වෙන්නේ cid ඒක නිසා මම මෙතන දෙනවා primary key වරහන් ඇතුලේ උඩ මම define කරපු තුන් දෙනාගෙන් කවුද primary key එක වෙන්නේ cid comma දැන් තමයි foreign key එක දෙන්නේ foreign key foreign spelling FOREIG foreign key එතකොට foreign key එක වෙන්නේ TID එක ඊළඟට මම මෙතන කියන්න ඕනේ reference ගන්න කාගෙන්ද කියලා so references TID තියෙන්නේ teacher info table එකේ teacher info table එකේ primary key එක තමයි TID කියන්නේ තමයි කියනවා teacher info teacher info के කවුද teacher info के TID කියන එක කෙනා තමයි refer කරන්නේ right මෙන්න මෙතන මම වැරද්දක් කරලා තියෙනවා කොහොමද දාලා right
හරි. එතකොට මෙතන කියලා තියෙනවා table එකක් create කරන්න class info කියලා CID, CNAME, TID කියලා columns තුනක් හදන්න. primary key එක කරන්න CID එක, foreign key එක කරන්න TID එක, එයා refer කරන්නේ teacher info කියන table එකේ TID column එක. right? හරි. අපි දැන් මේක execute කරලා බලමු. ප්‍රශ්නයක් තියෙනවා. TID. You have an error in your SQL, check the manual. alright, okay. මේක සමහර විට අර මම කිව්වර ටික වෙලාවක් යනවා මෙයාට figure out කරගන්න කියලා. ඒක වෙන්න පුළුවන්. බලමු. okay. foreign key එක ප්‍රශ්නයක් වෙනවා කියලා කියනවා. transfers. alright, okay. මම කියනවා ඔයාලට කියලා. හරි. දැන් මගේ මේ error එක එන්න හේතුව තමයි මගේ teacher info table එකේ. දැන් මම මේ teacher info table එක select කරලා තියෙන්නේ. මේ පහළ පේන තියෙනවා teacher info table එක. teacher info table එකේ තාම primary key එකක් assign කරලා නැහැ. එතකොට අපිට foreign key එක හදාගන්න බෑ. ඒක නිසා මම මුලින්ම එයාව primary key එකක් කරලා ඉන්නවා. මට පුළුවන් alter table statement එක ගන්න. alter table teacher info add primary key TID. මේ semicolon එක අමතක කරන්න එපා. ඒක අනිවාර්යෙන් දාන්න මතක තියාගන්න. මම දැන් මෙයාව execute කරනවා. එයාව හරියට execute වුණා. right? මම මෙතන refresh කරනවා. refresh කරලා teaching info ගියාම දැන් පෙන්නනවා TID එක primary key එකක් වෙනවා කියලා. දැන් මේ පැත්තේ කතාව හරියන්න ඕනේ. බලමු මෙයාව run කරලා. ඔව් දැන් හරි ගියා. right? එතකොට දැන් ඔයගොල්ලන්ට මේක refresh කරාම අලුත් table එකක් එනවා වෙනේවි class info කියලා. class info කියන table එක click කරාම පේනවා ඇති CID bold වෙලා තියෙනවා, underline වෙලා තියෙනවා, bold වෙලා තියෙනවා. right? right මෙතන CID bold වෙලා තියෙනවා. ඒ වගේ මේක primary key එක කියලා කෙලවරේ පේනවා PK එක. ඔයාලට පේනවා TID bold වෙලා තියෙනවා. underline වෙලා නැහැ නම bold වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා foreign key එකක් කියන එක දැන් අඳුනගෙන තියෙනවා. right? හරි. පැහැදිලිද? confirm කරන්න. ඔව් ළමයි ක්ලියර්ද කරපු වැඩේ? right. හරි. ඔහොම අපි alter table එකක් කරමු. student info ගේ CID කියලා කියන්නේ primary key එක. මේ foreign key එක. අපි ආව alter table පාවිච්චි කරලා වෙනස් කරමු. right. හරි. මම මෙතන පාවිච්චි කරනවා alter table student info add foreign key වෙන්නේ ඇතුලේ තියෙන CID කියන column එක references
class info table එකේ CID කියන කෙනා. right මම ඊට කලින් පොඩ්ඩක් check කරලා බලනවා class info is CID එක අපි දාලා තියෙන්නේ. හරි. දැන් අපි මෙයාව execute කරනවා. right හරියට execute වුණා. දැන් student info එකේ තාම CID එක bold වෙලා නැහැ. මෙතන තියෙන්නේ bolded නැහැ. මෙයාව refresh කරනවා. දැන් අපි student info එකට ගිහිල්ලා බැලුවොත් CID කියන එක bold වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා foreign key එකක් විදියට අඳුනගෙන තියෙනවා. හරි. පැහැදිලිද වැඩේ? දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද primary key එකක් add කරන්නේ සහ කොහොමද foreign key එකක් add කරන්නේ කියන එක. right ඊළඟට note එකේ තියෙන්නේ මේ DDL වලට අදාළව තියෙන අන්තිම command එක drop table කියන command එක. එතකොට drop table කියන එක කෙනා පාවිච්චි කරන්නේ table එකක් delete කරන්න. එතකොට අපිට database එකක් වුණත් delete කරන්න පුළුවන් drop database කියන එක පාවිච්චි කරලා right මෙතනදී drop කරනවා කියලා කියන්නේ table එක සම්පූර්ණයෙන්ම delete කරනවා කියන එක. right ඔයගොල්ලෝ දකින්න ඇති මම right click කරලා drop කරා මෙයා message එකක් අහනවානේ drop කරන්නද කියලා අපිට ඒක query එකකින් කරන්නත් පුළුවන්. එතකොට මම මෙතන මේ delete from කියලා statement එකකුත් දාලා තියෙනවා. මේ delete from කියන statement එක මම මෙතනට දාලා තියෙන්නේ මේ drop එකයි delete එකයි ගොඩක් කට්ටිය පටල ගන්න නිසා. දැන් අපිට customer table එක සම්පූර්ණයෙන්ම අකන්න අවශ්‍ය නම් අපිට තියෙන්නේ drop table වචන දෙකක් table එකේ නම දෙන්න customer. එතකොට customer table එක delete වෙනවා. මේ delete from statement එක අපි පාවිච්චි කරන්නේ delete කරන්න තමයි. හැබැයි table එක නෙවෙයි table එක ඇතුලේ තියෙන data delete කරන්න තමයි delete from statement එක පාවිච්චි කරන්නේ. ඒක නිසා ඔය වෙනස්කම හොඳට අඳුන ගන්න. delete from කියන එක මම කතා කරනවා data manipulation language ගාවට ආවම DML කියන part එකට ආවම මෙතනදී වෙනසක් තියෙනවා කියන එක මතක තියාගන්න. right අපි table එකක් මම table එකක් drop කරන්නම් ටක් ගාලා create කරලා right මේන් එකක්ම අපි delete කරමුකෝ. මම කියනවා drop table class info. right මේව success කරාම yes දැන් හොඳයි ඒක වෙච්චද. දැන් මෙතන මම මේක execute කරාම මට error එකක් ආවා. බලන්නකෝ error එක. මේ තියෙන error එක. right එතන කියලා තියෙනවා drop table class info කෙලින් කියලා තියෙනවා error code එක. error code එක 3730 cannot drop table class info referenced by a foreign key constraint. වෙනවද? ඒ කියන්නේ drop table කියන එකේදී ඔයා class info කියන එක drop කරාම මෙයාගෙන් reference එකක් දීලා තියෙනවා student info table එකට foreign key එකක් තියෙනවා නේද CID කියලා. ඒතර class info delete කරොත් ඒ student info කියන table එකේ CID කියන column එක වැඩ කර නැති column එකක් වෙනවා. නැත්නම් ප්‍රයෝජනයක් ගන්න බැරි column එකක් වෙනවා. එතකොට මම කියවනේ ඉලෙක්ට්‍රොනික database එකක අපේ අතින් සිද්ධ වෙන්න පුළුවන් mistakes. එයා පුළුවන් තරම් අවම කරනවා කියලා මේ එක අවස්ථාවක්. අපි හිතන්නේ බලන්නේ නැතුව නැත්නම් වැරදීමකින් drop වෙන්න ගියොත් drop කරන්න දෙන්නේ නැහැ. මේ references තියෙන නිසා. foreign key constraint එකක් තියෙන නිසා. right? සමහරට මේක මෙතනින් drop කරන්න බෑ. මම drop කරනවා නම් මට teaching info එක drop බෑ. teaching info බෑ. teacherත් relate වෙලා තියෙන එකට. ඕකේ එකක්වත් බෑ drop කරන්න. මොකද එකකට එකක් references ගිහිල්ලා තියෙනවා. right? නමුත් delete කරන විදිහ ඕකයි කියන එක මතක තියාගන්න. හරි.
මේ වෙනකන් කියලා දීපු දේවල් වල මොනවා හරි ගැටලු තියෙනවාද? තියෙනවා නම් දැන් අහන්න වෙලාව. ගැටලු නැත්තම් අපිට කරන්න පුළුවන් 9 10 ඔව් 9 සහ 10 කියන ප්‍රශ්න දෙක. right ටක් ගාලා කරලා මට එවන්න. විනාඩි 5ක් දෙන්නම් ඔය වැඩේ ලියන්න. දැන් දන්නව කට්ටිය කොහොමද කරන්න කියන එක. මම මෙතන මේ සිංහලට පරිවර්තනය කරනකොට Google Translate දාලා කරපු නිසා මට මේ වගේ තැන් මිස් වෙලා තියෙනවා. මූලික අතුරු නෙවෙයි එතන ප්‍රාථමික අතුරු වෙන්න ඕනේ. right ටක් ගාලා විනාඩි 5ක් දෙන්නම් 6:29 6:35 වෙන්න කලින් මට ටක් ගාලා උත්තර ටික එවන්න. ඔයගොල්ලෝ මේක මේ අපේ මේ chat history එකේ chat එකේ type කරලා එවුවත් ප්‍රශ්නයක් නැහැ. right ඒක තමයි ලේසිම විදිය WhatsApp එවන්න නැතුව.
ඉසුරු මම ලින්ක් එක එවන්නම් ඉන්න එතනින් ඩවුන් කරගන්න right okay right okay right okay මේක හැබැයි දැන් ඔයාලට දැකලා තේරුමක් නැහැ ඉසුරු මොකද මම මේකේ මකමකානේ දේවල් ටික කරේ ඕගලන්ගේ කියන්නේ මොනවා හරි අපහසුාවක් තියෙනවා නම් ටියුට් එකේ තියෙන එක්සැම්පල් එක රිෆර් කරන්න එක්සැම්පල් එක right මේ වගේ තියෙන එක්සැම්පල් එක රිෆර් කරන්න right ළමයි ඉවරද මට ආවේ නැහැ තාම උත්තර එකක්වත් අපි කර වගේම එකක් තමයි මම ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ නේද? SID student info වගේ මූලික අතුරු මේ ප්‍රාථමික අතුරු ලෙස සකසන්නේ වගු සෑදීමේදී සකසන්නේ නැත්නම් උපකල්පනය කරන්න. ඒ කියන්නේ alter table statement එකක් පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ වගේම class info වගේ ආගන්තුක අතුරු ලෙස TID සකසන්නේ වගු සෑදීමේදී සකසන්නේ නැත්නම් උපකල්පනය කරන්න. ඒ කියන්නේ ආයෙත් alter table statement එකක් එතනටත් පාවිච්චි කරන්න තියෙනවා.
ළමයි ලියා ගන්න අපහසුයි නම් කියන්නයි. right මොකද තත්ත්වය ළමයි? ලියා ගන්න බැරි වුණාද නැත්නම් ලියලා ඉවරද? right හර්ෂණී ඔව් හර්ෂණී පුතේ නිකම්ම add primary key CID කියලා විතරක් ලියන්න බෑදුව. ඒක එන්න ඕනේ alter table statement එකත් එක්කනේ. right මේ තියෙන්නේ මෙතන alter table විතරවා කියන්න ඕනේ මොන table එකද පුතේ වෙනස් කරන්න යන්නේ කියලා. ආන්න right. alter table student underscore info add primary key ගැටලුවක් වෙනවා. හර්ෂණී CID කියලා කියන්නේ student info table එකේ primary key එක නෙවෙයිනේ. දුව මේ 9 වෙනි එකටනේ උත්තරේ ලියන්නේ. එතකොට 9 වෙනි එකේ අහලා තියෙන්නේ SID එක. student info ගේ primary key එක කරන්න කියලා. එහෙනම් එන්න ඕනේ කොහමද? alter table student තේරුණා නේද? right. හරි. අනිත් කට්ටියක් තේරෙන විදිහෙන් මට උත්තරයක් එවන්න.
right මේ chat එකේ type කරලා එවන්න WhatsApp එවන්න අවශ්‍ය නැහැ chat එකේ type කරලා එවන්න හර්ෂණී 10 වෙනි එක try කරන්නකෝ ළමයි ඕගලන්ගේ ටියුට් එකේ විශේෂයෙන් සිංහල මීඩියම් කට්ටිය ඕගලන්ගේ ටියුට් එකේ මේ අපි රිෆර් කරන උදාහරණ ටික පොඩ්ඩක් කොටු කරගන්න හරි highlight කරගන්න හරි එහෙම දෙයක් කරන්න right කරලා එතන ඕගලන්ගේ වචනෙන් ලියා ගන්න primary key එකක් add කරන විදිහ alter table semicolon එකක් තියන්නේ නැහැ ඉසුරු එතන alter table student underscore info add primary key වරහන් ඇතුලේ SID හරි අර alter table වලට පස්සේ semicolon එකක් දාන්නේ නැහැ right 10 වෙනි එක try කරන්න ඔව් ඉසුරු ඔව් 10ත් alter table නේ අපි කොහොමද ඒක alter table ද කියලා හොයාගන්නේ මේකේ කියලා තියෙනවානේ class info වගුවේ ආගන්තුක යතුරක් ලෙස TID සකසන්න එය වගු සෑදීමේදී සකසා නැතයි උපකල්පනය කරන්නේ right කවිෂානි alter table student info කමා එකක් එන්නේ නැහැ පුතේ student info වලට පස්සේ කමා එකක් එන්නේ නැහැ alter table student info add primary key වරහන් ඇතුලේ SID හරි සහන් ලක්ෂිත alter table student underscore info add primary key SID semicolon හරියටම හරි right 10 වෙනි එකත් try කරන්න
සහන් කෑල්ලක් අඩුයි. alt table class info add foreign key TID කෑල්ල හරි. references කෑල්ලක් එනවනේ අන්තිමට. නේද? foreign key එකේදී මේ ප්‍රශ්නේ ඕල්ට ටේබල් ඒ කෑල්ල විතර නේ. ඒ කියන්නේ මේ මොන ටේබල් එකෙන්ද ගන්න කියන එක. ඔව් මොන ටේබල් එකෙන්ද ගන්න කියන එක කියන්න ඕනේද කියලා දහන්නේ. පොඩ පැටලිලා තියෙන නිසා ඒක මොන ටේබල් එකෙන්ද ගන්න ඕනේ කියලා ප්‍රශ්නේ නෑ නේ ඒකයි. රයිට් ඕකේ. දැන් එතකොට ඔයාලට හොයන්න තියෙන්නේ ඔය TID කියන කෙනා primary key එක වෙලා තියෙන්නේ මොන ටේබල් එකේද කියලා හොයාගන්න. foreign key එකේ foreign key විදියට ගන්න TID primary key විදියට තියෙන මොන ටේබල් එකේද කියලා හොයාගන්න. මගේ ටේබල් teacher info එකේ. right. එහෙනම් ලියවෙන්න ඕනේ references teacher info වරහන් ඇතුලේ TID. අපි එහෙමයි ඔක හොයාගන්නේ. ඔක හරි ලේසි සෙල්ලමක්. right? හරි. right. ඔතන හර්ෂණී ඉන්න බලන්න. හරි. හර්ෂණී ලියලා තියෙන එක හරි පුතේ. කොතනද පැටලෙන්නේ? Kavishani altogether transfer add foreign key TID references teacher info වෙන්න ඕනේ පුතේ. කවිශානි අන්තිමට ඉවර වෙන්න ඕනේ references teacher underscore info table එකේ නම teacher info නේ. within brackets TID. ඒ කියන්නේ ඕකෙන් කියන්නේ හර්ෂණී දුවා ලියලා තියෙන එක හරි. right all table class info add foreign key taparakin hari all table class info add foreign key TID references teacher info teacher info අතර underscore එකක් තියන්න hari කවිශානි දැන් hari අසහන් 10 වෙනි එක හරියෝ right hari ඒක ගැන අපි කතා කරමු right දැන් foreign key එක ලියනකොට පැටලෙනවා නම් ඔයගොල්ලන්ට හිතන්න තියෙන්නේ මෙච්චරයි. ඔයගොල්ලෝ ඒක හිතලානේ ඔයගොල්ලෝ ඒ කියන්නේ අපි මේ කරන්නේ ඇත්ත tables දෙකක් එක්ක වැඩ කරන එකනේ. Tati will come after the class, huh? Right? Will you go to bed with me? For what? ළමයි තප්පරයක්. Good night. Okay, good night. Right, ළමයි ඕක ඕගලන්ට සරලව ඒ කියන්නේ ඕගලන් ඕකේ තියෙන විස්තරේ හිතන්න. Right? මොකක්ද ඕකේ තියෙන විස්තරේ? ඕගලන්ට right ඕකේ තියෙන විස්තරේ මොකක්ද? ඕගලන්ට table එකක field එකක් ඔයා තෝරගන්න field එක foreign key එකක් කරන්න ඕනේ. So alt table එක ගන්නවා. table එක දැන් තමත් හදලා තියෙන්නේ alt table. මොකද්ද table එකේ නම? ඒකට අපි foreign key එකක් add කරන්න හදන්නේ. So add
foreign key ඊට පස්සේ වරහන් ඇතුලේ කියනවා මේ අපි දැන් හිතන table එකේ කාවද foreign key එක වෙන්නේ අපි ගාව දැන් පේන්න තියෙන table එක ඊට පස්සේ අපි references දාලා හොයා ගන්න ඕනේ එයා refer කරන්නේ මොන table එකේ primary key එකද කියලා ඒක තමයි අපි references වලින් කියන්නේ references teacher info ඒක තමයි TID එක primary key එක වෙලා තියෙන table එක වරහන් ඇතුලේ TID right ඔය logic එක තමයි ඔලුවට දාගන්න තියෙන්නේ එච්චරයි හරි අපි ඔතනින් ඉස්සරහට යමු right එතකොට drop statement එකට දාලා මම ඔතන ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහලා නැහැ ඒක මතක තියාගන්න drop statement එක අපි පාවිච්චි කරන්නේ table එකක් සම්පූර්ණ delete කරන්න කියන එකට ඊළඟට මම යනවා මගේ අතින් මේ මෙතන ළමයි වැරද්දක් වෙලා තියෙනවා මේක data manipulation language නෙවෙයි මේක data query language QUERY manipulation කියන වචනේ කපලා query කියලා ලියා ගන්න මෙතනත් DQL කියලා change කරගන්න right මම මේ කතා කරන්නේ 16 වෙනි පිටුව ගැන මේක data query language මෙතන DQL හරි එතකොට DQL වලට අදාළව අපි කතා කරන්නේ table එකක තියෙන data විමසන්නේ query කරන්නේ කොහොමද කියන එක right අපිට data query language එක තමයි SQL වල වැදගත්ම වෙන part එක වෙන්නේ මොකද සාමාන්‍යයෙන් database එකකට direct access කරනවා කියලා කියන්නේ අපි දැන් මේ workbench එකේ අපි තියාගෙන ඉන්නේ table එකකට direct access එකක් අපිට පුළුවන් මෙතනින් table එකේ table view එක අරගෙන ඒක ඇතුලේ තියෙන data මොනවද කියලා බලන්න. නමුත් කොයිම අවස්ථාවකදීවත් database administrator හැර නැත්නම් administrator privileges තියෙන කීප දෙනෙකුට හැර database එක මෙහෙම view කරන්න දෙන්නේ නැහැ කාටවත්. එතනදී කරන්නේ අපි programming language එකක් පාවිච්චි කරලා programming language එකකින් interface එකක් හදනවා. හදලා interface එකට data ටික ගෙන්න ගන්නවා. එතකොට data ටික ගෙන්න ගන්න අපිට query language එකක් අවශ්‍යයි. right? ඕකේ සිද්ධ කරන එකක් දැන් even අපිට data එකක් හදන්න මේ table එකක් හදන එක වුණත් interface එකක් හදලා වැඩේ කරන්න පුළුවන්. database එක direct access කරන්න නැතුව. right? එතකොට එතනදී ඔය DQL කියන එක බහුල වශයෙන් පාවිච්චි වෙනවා. table එකකින් හෝ කීපයකින්. අන්තිමට අපි කතා කරනවා join කියලා concept එකක්. එතනින් කියනවා tables කීපයකින් data ගන්න කොහොමද කියලා. අපි මුලින් කතා කරලා බලමු එක table එකකින් කොහොමද data ටික ගන්න කියන එක. right? එතකොට DQL වල තියෙන golden statement එක තමයි select statement එක කියලා කියන්නේ. select statement එක නැතුව අපිට query එකක් කරන්න බෑ. right? එතකොට select statement එක පාවිච්චි වෙන්නේ යම් කිසි දෙයක් තෝරා ගන්න. right? එතකොට අපිට ඒ තෝරා ගන්න දේ table එකකින් අපි තෝරගන්නේ. ඒක නිසා select statement එක අපි පාවිච්චි කරන්නේ select කියන keyword එක අපිට දත්ත තෝරලා ගන්න ඕන තීරු ටික, ශේෂ්ත්‍ර ටික, නැත්නම් fields ටික. ඊට පස්සේ from කියන keyword එක ඊට පස්සේ දත්ත ගන්න මොන table එකෙන්ද කියලා specify කරන්න ඕන. එතකොට මේ උදාහරණ මෙතන පේන්න තියෙනවා. මේ විදිහට තමයි ලියවෙන්න ඕනේ. මෙතන මේ මම column name එකට දෙපැත්තේ උද්දෘතකම දාලා තියෙන්නේ. ඒ අර metadata එක දෙන විදිහ. right? ඔයගොල්ලෝ ලියනකොට ලියන්නේ මෙහෙම. එතකොට මෙතනින් පෙන්නලා තියෙන්නේ මෙතන තියෙනවා table එකක්. ඒ table එකේ නම store information. එයාට තියෙනවා columns තුනක්. city, sales, date කියලා. එතකොට මේගොල්ලෝ කියලා තියෙනවා store information කියන table එකෙන් city එක තෝරලා ගන්න කියලා. එතකොට cities ටික තෝරලා ගන්න කියලා. right? එතකොට මෙතනින් මේගොල්ලෝ කියලා තියෙනවා select city ඒ කියලා කියන්නේ මේ තීරුව from store information. right? එතකොට එහෙම තෝරන්න කියලා කිව්වම
SQL මොකද කරන්නේ store information කියන table එක හොයලා city කියන තීරුව තෝරලා එයාව table structure එකක format එකකට table structure එකක format එකකට output කරනවා right එතකොට මේක අපි හිතුවොත් logically මේ අපි කතා බහ කරන දෙයක් මේ තියෙන්නේ තෝරන්න city කියන column එක කොහෙන්ද store information කියන table එකේ right එතකොට ඔයාලට අවශ්‍ය නම් city and sales කියන දෙකම තෝරගන්න city and sales කියන තීරු දෙකම තෝරන්න ඔයාලට පුළුවන් ලියන්න select city comma එකක් දාන්න පුළුවන් comma sales අපි එහෙමයි columns වෙන් කරන්නේ from store information මෙතන මම අතින් කියවිච්ච නැති දෙයක් තියෙනවා ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ මෙතන නෝට් ඩවුන් කරගත්තට කමක් නැහැ මෙන්න මේ හිස් අවකාශය පාවිච්චි කරන්න පුළුවන් ඒකට ඔතන සිංහල මීඩියම් ළමයි ලියා ගන්න වගුවක ඇති සියලුම දත්ත ලියා ගන්න වගුවක ඇති සියලුම දත්ත වගුවක ඇති සියලුම දත්ත තෝරා ගැනීම සඳහා අර ස්ටාර් එක ඔයගොල්ලෝ ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ දාන්නේ තරු සලකුණ කියලා මට කියන්න ඕනේ ස්ටාර් එක ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ දාලා සලකුණ භාවිතා කළ හැක වගුවක සියලුම දත්ත තෝරා ගැනීම සඳහා තරු සලකුණ භාවිතා කළ හැක right එතකොට එතන යටින් මේ උදාහරණයට අදාළව කියන්නේ මේ තියෙන ටේබල් එකට අදාළව ඔයගොල්ලෝ උදාහරණ ලිව්වොත් මේ විදිහට ලියන්න පුළුවන් මේ මෙතන පේන තියෙන select asterisk from store information නේද store underscore information right එතන මෙහෙම කරාම මුළු වගුවම ඒ කියන්නේ උඩ තියෙන වගුවම එහෙම් පිටින්ම ඔයාට output වෙනවා. ඒ කියන්නේ ඒ table එකම නැවත දකින්න පුළුවන්. right ඒ කියන්නේ මේ මුළු table එකම නැවත output එකක් විදියට ඔයාට දකින්න හම්බෙනවා. right ඉංග්‍රීසි ළමයි ලියා ගන්න to select all the data from a table to select all the data from a table star symbol එක inverted commas අතුලේ දාගන්න star symbol can be used to select all the data from a table star symbol can be used right hari එතකොට මම දැන් ප්‍රැක්ටිකල් එක කරන්න මේ student info db කියන එක නැතුව මම මේ student db කියන එක පාවිච්චි කරනවා මොකද ඒකේ මම දැන් data පුරවපු tables එකේ තියෙන්නේ මේ ඇතුලේ තියෙන empty tables right මේක ඇතුළෙත් ඔය අපි කතා කරපු tables ටිකමයි තියෙන්නේ දැන් ඔයගලගේ වකුවේ විදිහට මේක ඇතුළට data දාලා තියෙන්නේ right හරි එතකොට
මට ඔක්කොම data අරගන්න අවශ්‍ය නම් teacher info table එකේ මට කියන්න පුළුවන් select asterisk from teaching info. ඔච්චරයි. ඒක run කරාම ඔයගලන්ට මෙතන යට මේ විදිහේ output එකක් හම්බ වෙනවා. TID, TNAME, EDU qualification. මේකේ දකින්න පුළුවන් teacher info table එකට අදාළව තියෙන detail ටික ඔක්කොම. වැඩිපුරත් ඇති සමහරලාට මම මෙහෙන් add කරපු ඒවා total data ටික දකින්න හම්බ වෙනවා. ඔයාලට අවශ්‍ය නම් student info table එකේ s name එකයි address එකයි විතරක් ගන්න. ඔයාලට කියන්න පුළුවන් select s name, address from the student info window. එතකොට s name and address කියන columns දෙක විතරක් අපිට තේරිලා එනවා. දැන් මේ output වල ඕගලන්ට පේනවා දැන් උදාහරණයක් විදිහට මම මේකේ address කියන column එක විතරක් තෝරගත්තා. address කියන column එක විතරක් තෝරන්න කියලා query එක ලිව්වොත් ඔයගලන්ට පේනවා ඇති එකම data එක කීප වතාවක් එදිලා තියෙනවා. කොට්ටාව හෝමගම කොළඹ, කොට්ටාව හෝමගම කොළඹ ඔය විදිහට. දැන් අපේ ටියුට් එකෙත් මම උක පෙන්නලා තියෙනවා අර සිටිස් ටික තෝරගන්න කියපු වෙලාවේ මේ සිටි එකේ කොළඹ දෙකක් තියෙනවා. එතකොට අපිට දත්ත රිපීට් නොවි output එකක් ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මෙන්න මේ distinct කියන keyword එක පාවිච්චි කරන්න. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට දත්ත රිපීට් නොවෙන්න select distinct city. කලින් තිබුණේ city විතරයි. දැන් කියනවා distinct city එක ගන්න කියලා. ඒ කියන්නේ එකිනෙකට වෙනස් අගයන් විතරක් city එකෙන් අරගන්න කියලා from store information. එතකොට output එක එන්නේ එක කොළඹ එකයි එක ගම්පහ එකයි එක බැටික්ලෝ එක. right. එතකොට දැන් මගේ මේ output එකට අදාළව කතා කරොත් මේ හෝමගම කොළඹ කොට්ටාව කියන තුන විතරක් මට අවශ්‍ය නම් මගේ ශිෂ්‍යයෝ ටික එන්නේ මොන නගරවල ඉඳලාද කියලා දැනගන්න. ඒත් මට මෙහෙම කෝර එකක් තමයි ලියන්න වෙන්නේ. හැබැයි මට මේ විදිහට රිපීට් වෙවි අවශ්‍ය නැහැ. එක නගරයක් එක වතාවක් තිබ්බම ඇති. එහෙනම් මම මෙතනට distinct කියන keyword එක පාවිච්චි කරනවා. select distinct address from student info. ඒක ලියලා run කරාම මට එන්නේ කොට්ටාව හෝමාගම කොළඹ කියන outputs ටික විතරයි. හරි. ඔය ටික තේරුණාද? distinct keyword එකයි ඊළඟට select කියන keyword එකයි කොහොමද වැඩ කරන්නේ කියලා. ළමයි confirm කරන්න. හරි. එහෙමනම් අපි අපේ ප්‍රශ්න සෙට් එකේ තියෙන 11 12 13 ඔන්න queries 3 ටක් ගාලා chat එකේ උත්තරේ වන්න බලන්න 11 12 13 ඉක්මන් කරමු වැඩි වෙලා යන දේවල් නෙවෙයි කවුද සහන් 10 වෙනි එකට 11ට උත්තරේ එවලා තියෙනවා ඒක හරියි
සහන් ඔතන ෆීල්ඩ්ස් ටික මේ වගු වලින් හරියට රිෆර් කරන්න. මොකද ක්ලාස් නේම් කියලා ෆීල්ඩ් නේම් එකක් නැහැ අපේ ඩේටාබේස් එකේ. ක්ලාස් ID කියලා ෆීල්ඩ් නේම් එකකුත් නැහැ. තියෙන්නේ CID CNAME කියලා. දැන් විභාගෙදී ඕක අනිවාර්යෙන් බලන දෙයක්. හර්ෂණි උත්තරේ හරි select asterisk from තියෙන්න ඕනේ පුතේ. select කරන්න සියල්ලම from කොහෙන්ද කියන from කියන වචනේ තියෙන්න ඕනේ. හර්ෂණි නැත්තම් වැරදි. select asterisk from student info. හරි. හර්ෂණී හරි. අගට සෙමිකෝලන් එක මිස් කරන්න එපා. කවිශානි හරි. සහන් ඔව් හරි ඔව් ඕක අපි ලියපු එකමනේ නේද select distinct address from student info right semicolon එක අමතක කරන්න එපා හර්ෂණී student underscore info කියන එක එන්න ඕනේ දුව අහන්නේ කීවෙනි එකද address එක distinct කරලා ගන්න එක ගැනද හර්ෂණී අහන්නේ ඔව් ඔව් address එක ගන්න ඕනේ කියලා තියෙන්නේ ඒකෙන්නේ නේද ප්‍රශ්නය අපි බලමු. ඔව් සිසුන් පාසල වෙත ගමන් කරන සිසුන් පාසල වෙත එන කරන ලිපිනය නෙවෙයි එන ලිපිනය. අනුපිටපත් වීම රහිතව ලබා ගන්න. එතකොට සිසුන් පාසල වෙත එන ලිපිනයන් තියෙන වගුව අපිට වගු ටික උඩ දීලානේ තියෙන්නේ. ඒතර අපි වගුව අඳුන ගන්න ඕනේ. අඳුනගෙන ඒකට දාලා SQL එක ලියන්න තියෙන්නේ.
හරි අපි තව එකක් ගැන කතා කරලා සෙෂන් එක නතර කරමු. ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ where statement එක. දැන් අපි දැන් ඔය උඩ කතා කරපු select statement පාවිච්චි කරලා අපිට column එකක් එහෙම් පිටින්ම ඒ කියන්නේ column එකක තියෙන data සම්පූර්ණයෙන්ම අරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි අපිට column එකක හෝ කීපයක තියෙන data filter කරලා අරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ අපි කරන ප්‍රශ්න සෙට් එකේ මේ student info table එකේ මට ඕනේ හෝමගම ඉඳලා එන ළමයි ටික තෝරගන්න. එතකොට හෝමගම ඉඳලා එන ළමයි ඉන්නේ මෙතන. නිමල් ඉන්නවා. ආයෙත් දුර්ගා ඉන්නවා. එතකොට ඔය දෙන්න විතරයි මගේ output එකට එන්න ඕනේ. එතකොට හෝමගම ඉඳලා එන ළමයින්ගේ තොරතුරු හොයාගන්න උනොත් අපි කොහොමද හොයාගන්නේ? අපි select sname address from student info කියලා ලිවීම පමණක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒකෙන් වෙන්නේ sname එකයි address එකයි දෙකම සම්පූර්ණයෙන් select කරලා ලබා දීම. එතකොට ඕකට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ where කියන statement එක. එතකොට where කියන statement එක පාවිච්චි කරන්නේ filtering purpose එකට. නැත්නම් අපි කියනවා conditional purpose එකට කියලා. එතකොට where පාවිච්චි වෙන්නේ select and from කියන statements දෙකට පස්සේ. සහ මතක තියාගන්න select කියන statement එකට පස්සේ තමයි from කියන එක ලියන්න පුළුවන් වෙන්නේ. ඒක මාරු කරලා ලියන්න බෑ. select and from කියන දෙන්නටම පස්සේ තමයි where කියන එක නා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන මේගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්නේ තමයි මේ රුපියල් 1000ට වඩා වැඩිපුර sales කරලා තියෙන stores ටික හොයාගන්න. stores කියලා මේගොල්ලෝ refer කරන්නේ මේ cities ටික. right? ඒතර ඒගොල්ලෝ ලියලා තියෙනවා select city from store information. දැන් 1000ට වඩා වැඩියෙන් sales කරපු නගර ටික තමයි අපි හොයාගන්නේ. ඉසුරු මට පැහැදිලි නෑ අහන ප්‍රශ්නේ. ඔය අහන්නේ එක කොලම් එකක් සිලෙක්ට් කරගන්නද කියලා කියන එකද? ඒ කියන්නේ එක කොලම් එකක් සිලෙක්ට් කරගන්නද ව්‍යා එක පාවිච්චි කරන්න කියලා දහන්නේ පුතේ? අපිට ව්‍යා එකෙන් ඕන තරම් ප්‍රමාණයක් ඒ කියන්නේ සිලෙක්ට් කරගන්න එක එක්කෙනාද කීප දෙනාද කියලා තීරණය වෙන්නේ සිලෙක්ට් ස්ටේට්මන්ට් එකේ අපි තෝරන්න කියලා ලියන කොලම්ස් ගන්න. ඔව් එතකොට ඉසුරු අපිට අවශ්‍ය නම් කොලම්ස් කීපයක් තෝරගන්න සිලෙක්ට් එකේ ඔයා ලියන කොලම්ස් ගාන වැඩි කරන එක තමයි තියෙන්නේ ඉසුරු. ඒක ව්‍යා එකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ව්‍යා එක කරන්නේ ෆිල්ටර් කරන එක. ඔයා කියන කොන්දේසියකට අදාළව දැන් මේ උදාහරණ බැලුවොත් ඔයාගෙන් සිලෙක්ට් කරන්නේ කියන්නේ ඔයාගේ අවුට්පුට් එකට සිලෙක්ට් වෙන්නේ සිටි කියන එක. හැබැයි කන්ඩිෂන් එක එන්නේ සේල්ස් 1000ට වැඩි කට්ටිය කියලා. ඒක අවුට්පුට් එකේ පේන්නේ නැහැ. එතකොට මෙතන කියන්නේ sales 1000ට වැඩි cities ටික තෝරගන්න කියලා. ඒතර අපි දැන් මේ අපිට කිව්වොත් මේ වගුව දීලා කෙනෙක් sale එක 1000ට වඩා වැඩි නගරය හෝ නගර කීපය තෝරන්න කියලා. අපිට අග්ගල කියනවා කොළඹ කියලානේ. එතකොට අපි මේ 1500 කියලා එනවා ඒක 1000ට වැඩි කියලා අපිට figure out වෙනවා. ඒක නිසා කොළඹ කියලා කියනවා. ඒ විදිහම තමයි මේ කියන්නේ. එතකොට මෙතන කියනවා select කරන්න city එක කොහෙන්ද store information කියන table එකේ where කියන එකේ කියනවා කොන්දේසිය තමයි sales කියන column එකේ අගය 1000ට වඩා වැඩි අයගේ.
right? එතකොට ඔයගලන්ට where කියන එකනත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් comparison operators. larger than or equal, less than or equal, not equal. Not equal කියන එක SQL වලදී පාවිච්චි වෙන්නේ මේ angle brackets දෙකක් මූණට මූණලා අපි HTML tag එකක් ලියනකොට ඒගොල්ලෝ සීමා කරන්නේ අන්න ඒ විදිහට. right? angle brackets දෙකක් දාලා අපි උදාහරණයක් කරනකොට පෙන්නන්නම්. ඔය විදිහට. දැන් මෙතනදී මම කිව්වොත් ඔයගලන්ට තෝරන්න කියලා මෙතනින් පොඩ්ඩක් දෙන්න අමාරුයි මොකද තියෙන ඩීටේල් ටිකත් එක්ක ලිමිට් වෙනවා. මෙහෙම කිව්වොත් ගම්පහ සිටි එකට අදාළව තියෙන data ටික ඔක්කොම දෙන්න කියලා. කොහොමද ඔයගොල්ලෝ ලියන්නේ? ගම්පහ සිටි එකට අදාළව තියෙන data ඔක්කොම select කරලා කියන්නේ මගේ output එකේ මේ පේලියම තියෙනවා. කොහොමද ඔය පේලිය විතරක් ෆිල්ටර් කරලා ගන්න? ඒ කියන්නේ මට අවශ්‍යයි මේ ටේබල් එකෙන් මම ඔයගලන්ට කෝරි එකක් කියනවා මට ඕනේ ගම්පහ කියන නගරයට අදාළව වෙච්ච සේල්ස් වල ගම්පහ සිටි එකට අදාළව තියෙන රෙකෝඩ්ස් ටික ගම්පහ සිටි එකේ රෙකෝඩ්ස් ටික විතරක් තෝරලා ගන්න. select city where නෑ select city කිව්වොත් city විතරයි එන්නේ. select all from select table all name from where city equal ගම්පහ. where city equal ගම්පහ. ඔව්. එතකොට ඒක ලියනකොට මතක තියාගන්න ඕගොල්ලෝ වචනයක් නම් පාවිච්චි කරන්නේ වචනේ දෙපැත්තට single quotes එන්න ඕනේ. තනි උද්ෘතකම. කියන්නේ දෙකම නෙවෙයි double quotes නෙවෙයි right single quotes එන්න ඕනේ. right හරි. where statement එක ගැන clearද? ප්‍රශ්න තියෙනවද? right හරි. ප්‍රශ්න නැත්තම් ටක් ගාලා මෙන්න මේකට උත්තරේ වල අපිට පුළුවන් ඩිස්කනෙක්ට් වෙන්න. තප්පරයක් ඉන්න අපි කරේ 11 12 13 නේද? බෑ. ඔව් හරි මම ප්‍රශ්න දෙන්නම්. මට ලියලා එවන්න මට ස්ටුඩන්ට් ඉන්ෆෝ වගුවෙන් පිරිමි ළමයින්ගේ විස්තර ටික පිරිමි ළමයින්ගේ සියලු විස්තර අරගන්නේ කොහොමද කියලා කෝරි එක ලියලා එවන්න. ඒක ලියලා එවුවයින් පස්සේ ඔයගලන්ට එක්සිට් වෙන්න පුළුවන් සෙෂන් එකේ. ස්ටුඩන්ට් ඉන්ෆෝ ටේබල් එකෙන් පිරිමි ළමයින්ගේ විස්තර කියන්නේ ඔයගලගේ අවුට්පුට් එකට එන්න ඕනේ මෙන්න මේ පේලි තුන. ඔය පේලි තුන අවුට්පුට් කරන්න මොකක්ද අපි ලියන්න ඕනේ කෝරි එක. පිරිමි ළමුන්ගේ විස්තරයි මට උවමනා වෙන්නේ. පිරිමිද ගැහැණුද කියන එක තීරණය කරගන්නේ ජෙන්ඩර් එකට අදාළව.
select asterisk from student info where gender equal m හරියටම හරි right හොඳයි සහන්ට exit වෙන්න පුළුවන් දැන් අනිත් අයටත් ඕක පේනවා ඒක නිසා එයා try කරලා බැලුවා නම් ඒක මේ විදිහටද ලියුනේ කියන එක පොඩ්ඩක් බලන්න right select asterisk from student info where gender equal m ඇයි gender equal m කියලා ගත්තේ පිරිමි ළමයි කියන එක ෆිල්ටර් කරගන්න right අපිට SID එකෙන් ෆිල්ටර් කරන්න බෑ S name එකෙන් ෆිල්ටර් කරගන්න බෑ address එකෙන් ෆිල්ටර් කරගන්න බෑ gender එක පැත්තෙන් යනවා right හරි අපි එහෙනම් ඊළඟ දේවල් ටික ඔව් කවිෂානේ හරියට හරි ඕක තමයි එන්න ඕන කෝර එක වෙන්නේ right කවිෂානි සිංගල් කෝට්ස් දෙකට පස්සේ සෙමිකෝලන් එක එන්න ඕනේ පුතේ right ඒක පොඩ්ඩක් පරිස්සම් වෙන්න මම දැන් ටයිපින් මිස්ටේක් එකක් වෙන්නේ නැති right හරි එතකොට අපි අදට උතනින් සෙෂන් එක නතර කරමු ඊළඟ දවසේ SQL උතන ඉඳලා කන්ටිනියු වෙනවා right හරි එතකොට මතක තියාගන්න අපි 5:30 හම්බෙන්නේ සාමාන්‍ය ක්ලාස් ටයිම් එකම තමයි right එතකොට SQL ටික ඉක්මනට ඉවර කරගමු ඊට පස්සේ අපිට පුළුවන් ඉතිරි වෙලා තියෙන lessons වලින් තව එකක් ඉක්මනට කරලා ඉවරයක් කරගන්න right හරි thank you very much හැමෝටම එහෙනම් ලීව් වුණාට ප්‍රශ්නයක් නැහැ right ආයෙත් ලැබෙන බ්‍රහස්පතින්දා right okay good night හැමෝටම